විශේෂයෙන්ම මාධ්‍ය සාකච්ඡාවක් හැඳුන් ලැබුවේ ඔබ දන්නවා අද වන විට අපේ රටේ ආර්ථිකයේ විශාල කඩාවැටීම අනතුරුකාරී තත්යකට මුහුණ දී තිබෙනවා. ඒ පිළිබඳ අපේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම අරමුණින් තමයි මේ මාධ්‍ය සාකච්ඡාවක් හැඳුන් ලැබුවේ. අපි හැමදාමත් මේ රටටත් මේ රටේ ජනතාවටත් අපි ඉදිරිපත් කරලා තිබුණා අපේ රට මේ දීර්ඝ කාලයක් අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය අනිවාර්ය ලෙස අපේ රට ආර්ථිකම වශයෙන් විශාල විනාශයකට කැඳවාගෙන යන බව. ඒ වගේම මේ වංචා දූෂණ නාස්තිය පිරුණු දේශපාලන සංස්කෘතිය මේ ආර්ථික අර්බුදයේ විශාල ලෙස තීව්‍ර කරන බව. ඒ වගේම වර්තමාන රාජපක්ෂ පාලනය දැක්මක් නැති වංචාව දූෂණය නාස්තිය තමන්ගේ ප්‍රමුඛතම කාර්ය බවට පත් කරගත්තු පාලක කණ්ඩායම් ඔවුන්ට වැඩපිළිවෙලක් සහ නිසි ක්‍රියාමාර්ග ගැනීමට අසමත් වීම හේතු කොටගෙන මෙම අර්බුදකාරී තත්ත්වය ඇති වෙන බව. එනිසා අවසානයේදී අපේ රටේ ආර්ථිකයට විශාල කම්පනයක් ෂොක් එකක් මේ වෙනකොට ඇති කොට තිබෙනවා. පසුගියදා පෙරේදා මහ බැංකුව අධිපතිවරයා විසින් නියෝගයක් දෙනු ලැබුවා බැංකු පද්ධතියට ඩොලරය පා කරන ලෙස. දැන් එහි ප්‍රතිඵල බවට පත් වී තිබෙන ඩොලරයේ අගය රුපියල් වාණිජ බැංකුවල විකිණීමේ අගය රුපියල් 260 දක්වා වර්ධනය වී තිබෙනවා. දින දෙකක් ඇතුළත ලංකා ඉතිහාසයේම ඩොලරයට සාපේක්ෂව රුපියල විශාල ලෙස කඩා වැටුණු පළමු අවස්ථාව මේක. ඒ අපේ රටේ ආර්ථිකයට කිසිසේත්ම ඔරොත්තු නොදෙන විශාල කම්පනයක් ආපදාවක් ඇති කරන බව දැන් හරි පැහැදිලි. විශේෂයෙන්ම ඔබට මතක ඇති අපි පෙන්වා දෙනු ලැබුවා ගිය අවුරුද්දේ ජුනි මාසයේදී අපේ රටේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන සංක්‍රාම අඩු වෙනකොට යම් ප්‍රමාණයක ඩොලරය ලිහිල් කරන එකට භාජනය කරා නම් අද වන විට රුපියල් 220ත් 25ත් අතර ඩොලරය රඳවා ගැනීමේ හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුව නිසි දැක්මක් සැලැස්මක් නොමැති වීමේ ප්‍රතිවිපාක හේතු කොටගෙන අර්බුදය මෝරන්න ඉඩ දීලා හරියට ජලාශයක බෝලයක් යට කරගෙන ඉන්නවා වගේ තෙරපුමක් දීලා සංගවාගෙන ඉඳලා දැන් අවසානයේදී අත්තරීම අපේ රටේ ආර්ථිකයට විශාල කම්පනයක් ඇති කොට තිබෙනවා. ඒ ආර්ථිකයේ සියලු ශේෂ්ත්‍රවලට විශාල බලපෑමක් ඇති කරන බව දැන් පැහැදිලි. විශේෂයෙන්ම IOC සමාගම තෙල් මිල වැඩි කිරීමකට භාජනය කරා. ඩීසල් ලීටරයක් රුපියල් 75කින්ද පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින්ද වැඩි කරනු ලැබුවා. සාමාන්‍යයෙන් අපේ රටේ තෙල් ඉන්ධන ඉහළ යාම පහුගිය කාලේ පෙන්눔 කර රුපියල් 2ක් 3ක් 5ක් වෙනි කුඩා ප්‍රමාණයක. නමුත් දැන් එක රුපියල් 50 75 වෙනි අධික ප්‍රමාණයකින් ඉහළ දමා තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය පෙබරවාරි මාසයේ 6 වෙනිදා ඉඳන් මේ මාර්තු මාසයේ 10 වෙනිදා ඊයේ වන විට IOC සමාගම ඩීසල් ලීටරයක් වැඩි කොට තිබෙනවා රුපියල් 93කින්. පෙට්‍රල් ලීටරයක් වැඩි කොට තිබෙනවා රුපියල් 90කින්. ඒ කියන්නේ මාසයකට ආසන්න කෙටි කාලයක් ඇතුළත ඩීසල් ලීටරයක මිල රුපියල් 93කුණු පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කුණුත් වැඩි කරලා තිබෙනවා. ඒ වගේම මේ ඩොලරයට මේ තත්ත්වය ඇති වෙන්න පෙර මා දැක්ක ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිබුණා ආවම වශයෙන් ඩීසල් ලීටරයක මිල සිපෙට්කෝ ආයතනයේ පෙට්‍රෝලියම් එක තෙල් සංස්ථාව රුපියල් 81කින්වත් වැඩි කළ යුතු බව. දැන් මේ කඩාවැටීමත් එක්ක ඒක රුපියල් 121ක් රුපියල් 130ක ආසන්න ප්‍රමාණයකින් වැඩිවීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා.
ඉන්ධන මිලේ ඉහළ යාම, ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීමත් අපේ රටේ ආර්ථිකයේ සෑම ශේෂ්ත්‍රයකටම දැඩි බලපෑමක් ඇති කරනවා. විශේෂයෙන්ම මා දැක්කා බේකරි හිමියන්ගේ සංගමයේ ප්‍රකාශයට පත් කළා තිබුණා. ඔවුන් පාන් රාත්තලක මිල රුපියල් 20ත් 30ත් ආසන්න ප්‍රමාණයක මිලේ ඉහළ දැමීමට සිදුවන බව. කියන්නේ දැන් රුපියල් 80ට පාන් ගෙඩියක් අලෙවි වෙනවා නම් රුපියල් 110 දක්වා පාන් ගෙඩියක මිල ඉහළ යාමට ඉඩ තිබෙන බව ප්‍රකාශ කරා. ඒ වගේම අපේ පිටි නිෂ්පාදකයන් වන ප්‍රධාන කර්මාන්ත වලින් එකක් සෙරන්ඩිප් ආයතනය ඔවුන් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. ඔවුන්ගේ පිටි පාන් පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 35කින් මිල ඉහළ දමන බව. ඒ වගේම කිරිපිටි ආනයන කරුවන් දැන් ප්‍රකාශයට පත් කරමින් තිබෙනවා. අවම වශයෙන් කිරිපිටි කිලෝග්‍රෑම් එක මිල රුපියල් 300කින් හෝ 400කින් පමණ මිල ඉහළ දැමීමට සිදුවන බව. ඒ වගේම ගුවන් ටිකට්පත් සමාගම් අද කරුණු ඉදිරිපත් කළා තිබෙනවා. ගුවන් ටිකට්පතක මිල අවම වශයෙන් 27කින්වත් මිල ඉහළ යන බව. ඒ වගේම ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ සියලුම භාණ්ඩ අධික ලෙස මිල ඉහළ යාමකට භාජනය වීමට නියමිතයි. මේ ආර්ථිකයට ඇති කර ලද කම්පණය විසින්. ඒ විතරක් නෙවෙයි. පෙරේදා ඒ හා සමාන ලෙස නැවත ගැසට් නිවේදනයක් නිකුත් කරා. අපේ රටේ භාණ්ඩ වර්ග 367ක් සඳහා ආනයන සීමාවන් පනවන්න. සමහර භාණ්ඩ සඳහා බදු වැඩි කරන්න. සමහර භාණ්ඩ සඳහා බලපත්‍රයක් ලබා දෙන්න. සමහර භාණ්ඩ සඳහා බදු සහ බලපත්‍ර කියන වර්ග දෙකම ලබා ගත යුතු බව. ද කොන්දේසි 3කට යටත්ව භාණ්ඩ වර්ග 367ක දැඩි ආනයන සීමාවන් පනවන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. එය එම භාණ්ඩත් එක්ක තිබුණු වෙළඳ ව්‍යාපාරවලට විශාල තරජනයක්. ඒ වගේම ඒ භාණ්ඩත් එක්ක තිබුණු කුඩා ස්වයං රැකියාව වැනි කර්මාන්ත තිබුණා. ඒවටත් විශාල බලපෑමක් ඇති කරනවා. ඒ වගේම අපි දන්නවා දැන් යල් කන්නේ වග ආරම්භ කරන්න නියමිතයි. සාමාන්‍ය යල් කන්නේ සඳහා අපි හෙක්ටයාර් ලක්ෂ 6ක් පමණ වගා කරනවා. නමුත් ආණ්ඩුව මේව රැස්තමේන්තු කරලා තිබෙන්නේ හෙක්ටයාර් ලක්ෂ 5ක් පමණ වගා කරાવી කියලා කුඹුරු. ඒ හෙක්ටයාර් ලක්ෂ 5 සඳහා අවම වශයෙන් යූරියා මෙට්‍රික් ටන් 88000ක් අවශ්‍යයි. යූරියා මෙට්‍රික් ටන් 88000ක් අවශ්‍යයි. පෞගේ මහකන්නේ ගොවින් උද්ඝෝෂණය කරලා කෑ ගහලා මොනවා කරා අවසානයේදී යම් අස්වැන්න ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාව ලැබුණේ ගොවි ජනතාව විවිධ ආකාරයෙන් සොයාගත්තු සමහර මුදලාල්ල ගාව සංගවා තිබ්බු යූරියා හොයාගෙන ගහලා තමයි පහුගිය මහ කන්නේ යම් ප්‍රමාණයකින් හරි අස්වැන්න ලබා ගන්න ලැබිලා තිබෙනවා. හැබැයි දැන් ගොවීන් තුල හෝ සාමාන්‍ය ගම්වල කඩ තුල හෝ කුඩා ව්‍යාපාරිකයන් තුල හෝ යූරියා ඇටයක් නැහැ. ඒ නිසා දැන් මෙට්‍රික් ටන් 88000ක් අවශ්‍යයි. අද වන විට කුසකර්මයේ සඳහා පොහොර ආනයනය කරලා තිබෙන පෞද්ගලික සමාගම් දෙකක් ආනයනය කරලා තිබෙන මෙට්‍රික් ටන් 1500යි. එනිසා එළවලු වගාව, වී වගාව ආදී ශේෂ්ත්‍ර ගණනාවකට මේ රසායනික යෙදවුම් වල හිගවීම විශාල බලපෑමක් ඇති කරනු ලබනවා. මේ සෑම පැත්තකින්ම පෙන්වන්නේ කුමක්ද? අපේ රටේ ආර්ථිකයේ ගැඹුරු අර්බුදයක තිබෙන බව. නමුත් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ මුදල් අමාත්‍යවරයා විශේෂයෙන් මේ ආණ්ඩුව මුළුමනින්ම බූවල්ලෙක් අල්ලගෙන ඉන්නවා වගේ රාජපක්ෂ පවුල නැමැති බූවල්ලා විසින් අපේ ආර්ථිකයත් අපේ රටත් ග්‍රහණයට අත්පත් කරගෙන තිබෙනවා. රාජපක්ෂ බූවල්ලාගේ අඬු විහිදුණු නැති තැනක් නැහැ. කුසකර්මාන්තය බැලුවොත් ඒකස්සේ රාජපක්ෂ බූවල්ලාගේ අඬ. මුදල් අමාත්‍යාංශ සමස්ත ආර්ථිකය බැලුවොත් රාජපක්ෂ බූවල්ලාගේ අඬ. ආරක්ෂාව පැත්තෙන් බැලුවොත් රාජපක්ෂ බූවල්ලාගේ අඬ. වාරි මාර්ග පැත්තෙන් බැලුවොත් රාජපක්ෂ බූවල්ලාගේ අඬ. ඩිජිටල් තාක්ෂණය, ප්‍රාදේශීය සංවර්ධන, ක්‍රීඩා මේ සියල්ල මේ රාජපක්ෂ බූවල්ලා විසින් අත්පත් කරගෙන තිබෙනවා.
ඒ නිසා අද සිදු වී තිබෙන දේ තමයි මේ පවුලක් විසින් අපේ රටත් අපේ රටේ ජනතාවත් විශාල ව්‍යසනයකට අද කැඳවගෙන යමින් තිබෙනවා. ඒ නිසා කිසිදු තීන්දුවක් තීරණයක් නිසි පරිදි අවශ්‍ය වෙලාවෙදී නොගන්න පාලනයක් අපේ ඉස්සරහා මතුවී තිබෙනවා. පසුගියදා කැබිනට් මණ්ඩලයේදී නිමල් සිරිපාල අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා. විදේශගත ශ්‍රමිකයන් එවන ඩොලර් සඳහා ඩොලරයක් වෙනුවෙන් අතිරේක රුපියල් 30ක් ගෙවන බව. ඒක තමයි සඳුදා රාත්‍රියේ කැබිනට් මණ්ඩලය අනුමත කරපු තීන්දුව. විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවනවා නම් ඒ ඩොලරයක් සඳහා සාමාන්‍ය වටිනාකමට අතිරේක රුපියල් 30ක් ගෙවනවා කියලා. හැබැයි බදාදා වෙනකොට ඩොලරේ මුළුමනින්ම අත්හරින්න තීරණය කරනවා. તો සඳුදා එක තීන්දුවක් ගන්න, බදාදා තව තීන්දුවක් ගන්න. මුදල් අමාත්‍යවරයා එක තීන්දුවකට මැදිහත් වෙනවා. කබ්‍රාල් මහ බැංකු අධිපතිවරයා තව තීන්දුවකට මැදිහත් වෙනවා. ඒ නිසා මෙවැනි අර්බුදයක් වෙලාවකදී සාමික සාකච්ඡාවක් කරහා නිවැරදි තීන්දුව తీරන ගන්නවා වෙනුවට බැසිල් රාජපක්ෂ උදේ නැගිටිනකොට තමන්ගේ ඔළුවට එන හිතලු අද අපේ රටේ ආර්ථික තීන්දුව බවට පත් වී තිබෙනවා. කබ්‍රාල් තමන් නැගිටිනකොට තමන්ගේ ඔළුවට එන තීන්දුව හිතලු තමන්ගේ ආර්ථික තීන්දුව බවට පත් වෙනවා. ජනාධිපතිවරයා ඔහුට එළි වෙනකොට අඩුම තරමේ ආර්ථික ගැන හිතලුවක්වත් ඇති වෙන්නේ. ඔහුට වෙන වෙන මනස්ගත ඔළුවට එනවා. ඇවිල්ලා මොකද්ද වෙලා තිබෙන්නේ? අපේ රටත් අපේ රටේ ආර්ථිකයත් මුළුමනින්ම බිඳ වැටීමකට භාජනය කොට තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙවැනි අවස්ථාවකදී මේ ආර්ථිකයේ සුවිශේෂී ආපදාකාරී තත්ත්වයක් මෙතනින් ඔබ අප කිසි කෙනෙක් මෙවැනි ආර්ථික කඩාවැටීමක් කම්පනයක් ආපදා තත්ත්වයක් මෑත කාලේ අපි කවුරුත් අත්විඳලා නැහැ. මේක අපේ රටේ ආර්ථිකයට ඇති වී තිබෙන විශාලතම ආපදාව. දැන් මොකද්ද කළ යුතු වන්නේ? ජනාධිපතිවරයා රට අමතලා, ජාතිය අමතලා මේ අර්බුදයේ විසඳුම් යෝජනා රටට ඉදිරිපත් කළ යුතුයි. ව්‍යාපාරික ශාස්ත්‍රයේ කණ්ඩායම අතරමං වී සිටිනවා. කුමක්ද කරන්නේ, මොකක්ද වෙන්නේ කියලා කල්පනා කරගන්න බැරුව තිබෙනවා. අලුත් ආයෝජනයක් කරනවද? අලුත් දිශාවකට තමන්ගේ ව්‍යාපාරය ව්‍යාප්ත කරනවද කියලා තේරුම් ගන්න බැරි වෙලා තිබෙනවා. පුරවැසියන් අද තෙල් නැති වේද, හෙට තෙල් නැති වේද කියලා තේරුම් ගන්න බැරුව ඉන්නේ. අද වෙනකොටත් ගබඩාවල තිබුණු තෙල් අවසානට හිඳලා තිබෙන්නේ. දැන් ගබඩාවල යම් තෙල් ප්‍රමාණයක් තියාගෙන ඉන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිකුත් කිරීම සඳහා පමණයි. පහුගිය සඳුදා මෙට්‍රික් ටන් 40000ක ඩීසල් නවක් ආව කොළඹ වරායට තාම බාගන්න බැරි වෙලා තිබෙනවා. ඒක ඩොලර් බිලියන 52ක් වගේ අවශ්‍ය වී තිබෙනවා. තාමත් ඒ ඩොලර් මිලියන 52 ලබා දෙන්න බැරි වීම හේතු කොටගෙන ඒ තෙල් නැව සඳුදා ඉඳන් බාගන්න බැරුව තිබෙනවා. එතකොට පුරවැසියන්ට බයිනෝ පොලිමේ ඉන්නෝ කලබලේ ෆුල් ටැංකි ගහනවා මේවා තමයි සිද්ධ වෙලා තියෙන්නේ කියලා. හැබැයි ජනාධිපතිවරයා රටට කියන්න ඕන. මේ අර්බුදය විසඳා ගැනීම සඳහා තමන්ගේ තියෙන දැක්ම මොකක්ද? මේ අර්බුදයේ දිගපළල කුමක්ද? තමන්ට තියෙන වැඩපිළිවෙල කුමක්ද? ව්‍යාපාරිකයන් තුල, පොදු ජනතාව තුල, ආයෝජකයන් තුල මේ අර්බුදයෙන් ගොඩ ඉන්නේ මාවත පිළිබඳ විශ්වාසයක් ඇති. එසේ විශ්වාසයක් නැතුව ඔය පම්පෝර ඉලක්ක දෙන බවට ජනාධිපතිවරයා පත් වී තිබෙනවා. පහුගියදා කියනවා පස්වෙන්දගෙන් පස්සේ ලයිට් කපන්නේ නැහැ කියලා. ආයෙ කියනවා තෙල් අර්බුදය දැන් ඉවරයි කියලා. අපි ජනතාවට ඉස්සරහට සහන දෙනවා කියන. මෙවැනි පුරාජේරු පම්පෝරි අදහස් ඉදිරිපත් කරන ඇරුණුකොට මේ අර්බුදයේ ගැඹුරින් විශ්ලේෂණය කරලා පිළිතුරු ලබා දීමට ජනාධිපතිවරයා උත්සුක වෙන්නෙත් නැහැ. ඔහුට මේ හැකියාවක් නැති බව තමයි දැන් අපි කවුරුත් තේරුම් අරගෙන තිබෙන්නේ. ඔබට මතක ඇති පහුගියදා මිට අවුරුද්දකට පමණ පෙර ජනාධිපතිවරයා ජාති අමතලා පරිප්පු කිලෝ එකක් රුපියල් 60යි සමන් ටින් එකක් රුපියල් 100යි කියලා බඩු මිල ප්‍රකාශ කළා. මෙවැනි අර්බුදයක් තිබුණ වෙලාවක් නෙවෙයි. හැබැයි මේක විශාල අර්බුදයක් තිබෙන වෙලාවක්. ජනාධිපතිවරයා අපේ රටට මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව වහම ප්‍රකාශයක් කළ යුතුයි. හැබැයි උන්ට වගේ වගක් නැතුව වෙනම තමන් විසින්ම හදා ගන්න ලද මනෝලෝකයක
ජනාධිපතිවරයා සුවසේ ජීවත් වෙන බව තමයි පෙන්වුම් කරමින් තිබෙන්නේ. මේකට විසඳුමක් ලෙස මා දැක්ක ආර්ථික සභාවක් හදනවා. ආර්ථික සභාවේ ඉන්න මුහුණු දිහා බලපුවම පැහැදිලි මේ අර්බුදයටම හේතු වෙච්ච මුහුණු තමයි සභාව නියෝජනය කරන්නේ. අඩුම්තරේ ආර්ථික විද්‍යාව නෙවෙයි සාමාන්‍ය පෙළ ගණිත විෂය පිළිබඳව අවබෝධයක් නැති කණ්ඩායමක් තමයි ආර්ථික ආපදාවකදී ජනාධිපති වර්ගයේ ආර්ථික කමිටුව බාර කණ්ඩායම බවට පත් වෙලා තිබෙනවා. ඒ ඔක්කොගෙන් පෙන්වුම් කරන්නේ මේ ජනාධිපතිවරයා නොදැනුවත්භාවය. ඔහුට හැකියාවක් නැහැ. ඔහුට මේ කාර්යභාරය කරන්න බැරි බව තමයි දැන් අපි අස් ඉදිරිපිට පෙන්වුම් කරමින් තිබෙන්නේ. ඒ වගේ මුදල් අමාත්‍යවරයා මා අදත් පාර්ලිමේන්තුවේදී දිගින් දිගටම පෙන්වා දෙනු ලැබුවේ. අපේ රටේ මූල්‍ය පිළිබඳ මූලික වගකීම තියෙන පාර්ලිමේන්තුවට මේ මුදල් ඇමතිවරයා පහුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 10 වෙනිදාකින් පස්සේ පාර්ලිමේන්තුව අමතලා නැහැ. පාර්ලිමේන්තුවට කතාවක් කරලා කරුණු පැහැදිලි කරලා නැහැ. දෙසැම්බර් 10 වෙනිදාත් කරන්න වෙන මොකුත් නිසා නෙවෙයි. අයවැය ලේඛනයේ නීති වශයෙන් අවසන් කතාවක් ඔහු විසින් කළ යුතු නිසා. අයවැය ලේඛනේ තිබෙත් නැත්නම් එදත් කතාවක් නෑ. මා කියන්නේ මේ අපිට බැසිල් රාජපක්ෂගේ කතා අහන්න තියෙන උවමනාවක් නෙවෙයි මේ තිබින්නේ. හැබැයි ඔහු මුදල් අමාත්‍යවරයා හැටියට දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු මාස 4කට ආසන්න කාලයක්. මේ මාස 3කට ආසන්න කාලයක්. මේ පාර්ලිමේන්තුවේ අමතලා නැහැ වචනයක් කියලා නැහැ. මේ අර්බුදය ගැන දිගින් දිගටම පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරීදී. ඔහු නේද කසාය බීපු ගොළුවන් වගේ ඔහි ඉන්නේ. එනිසා අපි අහන්නේ මේ රටේ ජනතාවගෙන් තව දුරටත් මේ වගකීමක් නැති වගකීම් විරහිතභාවයෙන් කටයුතු කරන මේ පවුලකට අපේ රටත් අපේ ආර්ථිකයත් තව දුරටත් ගොදුරු කිරීමට අපි ඉඩ දිය යුතුද? මේ රටේ සෑම පුරවැසියෙක්ම මේ විනාශකාරීත්වයට එරෙහිව ඉස්සරහට ආ යුතු තිබෙනවා. විශේෂයෙන්ම අපි සූදානම් ඒ සඳහා නායකත්වය දෙන්න. අද අපිට සම්පූර්ණ කරගත යුතු කරුණු තුනක් තිබෙනවා. එක මේ දිගු කාලයක් අනුගමනය කරමින් තිබෙන වැරදි අසාර්ථක ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට නව ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කර ගැනීම සඳහා ජනතා පෙළ ගැස්ම. දෙක මේ වංචාව දූෂණයේ නාස්තිය අපේ රටේ මේ අර්බුදයේ විශාල පංගුවක් ඇති කොට තිබෙනවා. මේ ආර්ථික විනාශයේ පංගුවක් ඇති කොට තිබෙනවා. භාණ්ඩාගාරයේ හිස් වුණාට හැබැයි රාජපක්ෂලා ගිනුම් හිස් වෙලා නැහැ. ඇමතිවරුන්ගේ ගිනුම් හිස් වෙලා නැහැ. පෞගිදා පැන්ඩාරෝ පේපර්ස් වලින් එළියට ආව ඩොලර් කෝටි ගණන් රාජපක්ෂලා ගිනුම් වල තර වෙලා තිබෙන බව. ඒ නිසා මොකක්ද වුණා? අපිට අද ජනතා පෙළ ගැස්මක් අවශ්‍යයි කුමක් වෙනුවෙන්ද? මේ දූෂිත නාස්තිකාර අපරාධකාරී දේශපාලන සංස්කෘතිය වෙනුවට නව දේශපාලන සංස්කෘතියක් ඇති කර ගැනීම සඳහා නව ජනතා පෙළ ගැස්මක් අවශ්‍යයි. දෙවෙනි කරුණ. තුන්වෙනි කරුණ මේ විනාශකාරී ආණ්ඩුව තවදුරටත් ඉදිරියට යන්න ඉඩ දෙනවා වෙනුවට ජනතාව පෙළ ගස්වා නව පාලනයක් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍ය වෙන ජනතා පෙළ ගැස්මක් අවශ්‍යයි. එනිසා තව දුරටත් අපි මේ රටේ පුරවැසියන් කිසිවෙක් මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව ඔහේ බලාගෙන ඉන්නව වෙනුවට ඔහේ කර කියා ගන්න දෙයක් නැහැ වගේ මානසිකත්වයකින් ඉන්නව වෙනුවට අපි මේ කරුණු තුන ඔස්සේ උද්ඝෝෂණය කරමු පාරට බහිමු. එකක් මේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනස වෙනුවෙන් මේ දූෂිත නාස්තිකාර දේශපාලන සංස්කෘතිය වෙනස වෙනුවෙන් ඒ වගේම මේ රට ගොඩනැගීම සඳහා නව පාලනයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් අන්න ඒ වෙනුවෙන් මේ රටේ ජනතාව පෙළගස්සන අපි සූදානම්. විශේෂයෙන්ම අපි මේ මාසේ 20න් පසු දිනවල අපි සූදානම් කරලා තිබෙනවා විශාල ජනතා රැලි උද්ඝෝෂණ මාලාවක් මේ දුෂ්ට පාලකෙනුත් මේ දුෂ්ට ආර්ථික ක්‍රමයක් මේ දුෂ්ට දේශපාලනයකට එරෙහිව මේ රටේ ජනතාව පෙළගස්සන. ඒ නිසා තව දුරටත් කිසිදු පුරවැසියෙකුට නිහඬතාවයෙන් ඉන්න අයිතියක් නැහැ. අපි හැම පුරවැසියෙකුම ඉල්ලා සිටින්නේ ඔබගේ නිහඬතාවය බිඳින්න. මේ විනාශ කරා ගෙන යන්නේ අපේ දුව දරුවන්ගේ අනාගතය. අපේ මාතෘ භූමිය. ඒ නිසා මේ දුෂ්ට දේශපාලනය, දුෂ්ට ආර්ථික ප්‍රතිපත්තිය, විනාශකාරී
වංචා දූෂණට එරෙහිවත් මේ රටේ ජනතාව පෙළ ගැහෙන්න කියලා ආරාධනය අපි කරන්න සූදානම්. ඒ වෙනුවෙන් සියලු දෙනා ඉස්සරහට එන්න කියන ආයාචනය තමයි අපි මේ වෙලාවේදී කරන්නේ. තීර අර්බුදයක් පොඩ්ඩක් ඉන්න මොන හරි කරගෙන තමයි මේ යන්නේ. හරි උත්තරයක් එහෙම ආවෙත් නැහැ. එහෙම කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මේ වගේ ප්‍රකාශ කරලා. දැන් මොනවද මේගොල්ලෝ නොකියපු ප්‍රකාශ? මේක චූටි ඩොලර් ප්‍රශ්නයක් කිව්වා. මට මතකයි ජොන්ස්ටන් එක වෙලාවකදී කිව්වා අපිට ඕන තරම් මුදල් තියනවා කිව්වා. ඔබට මතක ඇති. ඒ වගේම තව කාලයක් කිව්වා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බවට පත් වුණාම මේකට විසඳුම් ලැබෙනවා කිව්වා. ඔබට මතක ඇති. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා බවට පත් වුණාම මේකට විසඳුම් ලැබෙනවා කියලා. ඒ වගේම අවස්ථා ගණනාවකදී මේ ඊතා ඉක්මනින් විසඳන බව ව්‍යාජ ප්‍රකාශයන් ව්‍යාජ කරුණු අවස්ථා ගණනාවකදී මේ පාලක කණ්ඩායම විසින් ඉදිරිපත් කළා තිබෙනවා. එහෙත් දිනෙන් දින මොකද සිද්ධ වුනේ? දිනෙන් දින සිද්ධ වූ දේ තමයි මේ ප්‍රශ්නේ निराකරණ වෙනුවට සමනය වෙනුවට මේ උස්සන්න වීම. ඒ නිසා තව දුරටත් බැසිල් රාජපක්ෂගේ හෝ මේ කිසි අමාත්‍යවරයෙකුගේ හෝ පුරාජීරු පම්පෝරි කතා වලින් මේකට විසඳුමක් ලැබෙන්නේ නැති බව හරි පැහැදිලි. විශේෂයෙන්ම මේක ලෝකේ පුරා යන එකක් කියලා කියන මේ බොරුවක් කියන්නේ. ඉන්දියාවේ, බංග්ලාදේශ, පාකිස්තාන, වියට්නාම්, මැලේසියා මේ සෑම රටකම විදේශ සංචිත ගිය අවුරුදු වල වැඩි වුණා. අපේ රටේ පතුලටම හිඳුණා. ඒතර ඉන්දියාවට ආපු කොවිඩ් වෛරසය නෙවෙයිද ලංකාවට ආවේ. පාකිස්තානට ආපු කොවිඩ් වෛරසය නෙවෙයිද ලංකාවට ආවේ. නිසා ලංකාවට විශේෂ කොවිඩ් වෛරසයක් ආවේ නැහැ. විශේෂ ආපදාකාරී තත්ත්වයක් තිබුණේ නැහැ. ලෝකේ පුරාම තිබුණු ආපදාකාරී තත්ත්වය තමයි ලංකාවටත් තිබුණේ. මේ කියන්නේ අන් කවරක්වත් නෙවෙයි. මේ කියන්නේ තමන්ගේ නොහැකියාව වසා ගැනීම සඳහා මේ වසංගතයකට හිලව් කිරීම සඳහා දරන උත්සාහයක් විතරයි මේක පිටිපස්ස තියෙන කියලා අපි හිතන්නේ. මම ඔබට ඒ වාර්තාව තමයි හොයාගන්න අමාරුයි. ඒ වගේම තමයි දැන් සජිත් ප්‍රේමදාස මහත්තයලා 15ක් දවන්ත උද්ඝෝෂණයක් කරන කොළඹ ඔවුනුත් පුළුවන් කියන මේක මේ විසඳන්න. ඔවුන්ට බැරි වේද මේක විසඳන්න මේ ප්‍රශ්නේ? ඔවුන් මේ අර්බුදේ නිර්මාපකයන් මිසක්කා ඔවුන් මේ අර්බුදේ විසඳුම් කරුවන් නොවේ. මේ අර්බුදයට වංචා දූෂණ නාස්තිය ප්‍රධාන පංගුව. ඔවුන් සහ ඔවුන්ගේ කණ්ඩායම විශාල ප්‍රමාණයක් නාස්තිය වංචාවේ සහ දූෂණයේ යෙදුණු අය මේ අර්බුදේ නිර්මාපකයන්. ඒ වගේම අපේ රටේ නිෂ්පාදනය කඩාවැටීම, අපේ රටේ ඉතාමත් වැදගත් කර්මාන්තශාලා පද්ධති විනාශ කිරීම, අපේ රටේ රාජ්‍ය ආදායම හීන කිරීම ආදී ප්‍රතිපත්තියෙන් රාමුවක් තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඒ නිසා එම කඳවුර මෙම අර්බුදයේ නිර්මාපකයන් මෙම අර්බුදයේ විසඳුම් කරුවන් නොවේ. මම කියන්නේ මේක පුද්ගලික ගනුදෙනුවක් කරා විසඳගත හැකි ප්‍රශ්නයක් නෙවෙයි. අපි පළමු කොටම කියන්නේ මේ රටේ තිබෙන ආර්ථිකයේ සැබෑ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවට රටට මුදල් අමාත්‍යවරයා කියන්නේ. කොහොමද අපිට ණය ගෙවන්න තිබෙන්නේ? කොහෙන්ද අපිට ණය ලැබෙමින් තිබෙන්නේ? ඒත් මොකක්ද උන් අරන් තියෙන ක්‍රියාමාර්ග? ඊට පස්සේ අපිට විවෘතව සාකච්ඡා කරන්න පුළුවන්. දැන් ඔබ හිතන්න බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක සොෆ්ට් ලෝන් එකක් අතමාරුවක් ගත්තා. හැබැයි අතමාරුව කල් පිරෙන දිනේට අපිට ගෙවා ගන්න බැරි වුණා. බංග්ලාදේශය කිව්ව එහෙනම් තව මාස 3ක් දීර්ඝ කරලා දෙන්නම් අපිට හැබැයි පොලිය වැඩි කරලා දෙන්න කියලා. පෞගිදා සාක් සංචිතෙන් අපිට හම්බුණා ඩොලර් මිලියන 400ක අතමාරුවක් මාස 6කට සොෆ්ට් ලෝන් එක. දැන් ඒකේ කාලය ඉක්ුත් වෙමින් තිබෙනවා. අය අපි ඉල්ලනවා මාස දෙකක් චුට්ටක් කල් දාලා දෙන්න බැරිද කියලා. ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක අතමාරුවක් ලැබුණා. දැන් ඒකෙත් කාලය ඉක්මවමින් තිබෙනවා. දැන් ආයෙ ඉල්ලනවා අපිට මාස දෙකක් කල් දාලා දෙන්න බැරිද කියලා. දැන් ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලලා තිබෙනවා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අවස්ථා දෙකක් ඉන්දියාවට යන්න උත්සාහ කරා.
අවස්ථා දෙකක්. හැබැයි දෙකම මුදල් අමාත්‍යවරයාට ඉන්දියාවට යන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ඔබ දන්නවා 4 අතේ ණය වෙලා තියෙන කෙනෙක් ගෙවා ගන්න කිසිදු දැක්මක් සහ පැහැදිලි අනාගතයක් නොපෙනෙන කෙනෙක් ඔබේ ගෙදරට ඇවිල්ලා ණයක් ඉල්ලන්න නැවතෙනකොට ඔබ මොකද කියන්නේ? අදෙන් දෙපා පොඩි අසනීප තත්ත්වයක් තියෙනවා වෙන දවසක එන්න කියලා. ඒ වගේ තමයි මේ ඉන්දියාව කියන්නේ. කියන විතරක් නෙවෙයි කොන්දේසි ගණනාවක් දාලා තිබෙනවා. විශේෂයෙන්ම මේ ඔක්කොම ASCII නේද සාම්පූර් වලින් අදානි සමාගමට ඉඩම් විශාල ප්‍රමාණයක් දෙන ගිවිසුමක් අත්සන් කරා සෝලාර් පවර් සූර්ය එළියෙන් විදුලි නිෂ්පාදනය කිරීම සඳහා. කිසිදු ටෙන්ඩර් කැඳවීමක් නැහැ. ඒ වගේම අපිට ලැබී තිබෙන තොරතුරු අනුව මන්නාරම් ප්‍රදේශයෙන් අක්කර 100 ගණනක් ඉන්දියානු අදානි සමාගමට පැවරීමට කටයුතු කරලා තිබෙනවා පෞද්ගලික කැබිනට් මණ්ඩලයේදී. ඒ නිසා දැන් මොකද සිදුවෙමින් තිබෙන්නේ? රටේ ආර්ථිකය නේද? 4 අතේ වට්ටලා දැන් මොකද කරමින් තිබෙන්නේ? ඉන්දියාවෙන් ඉල්ලනකොට ඉන්දියාව අපිට විවිධ කොන්දේසි දාන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. එනිසා මේ අවසන් ප්‍රතිඵලය අපේ උපන් දරු පරම්පරාවට සම්පත් විශාල ප්‍රමාණයක් අද අපිට පවරන්න දී සිදු වී තිබෙනවා. ඒ නිසා මා හිතන්නේ මුදල් ඇමතිවරයා සමග හෝ කබ්‍රාල් සමග හෝ පුද්ගලික කතා කිරීමෙන් මේකට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දැන් මේ යන එක දවසේ කොහොම හරි කීයක් කරවාගෙන මොකක් හරි කරගන්න. දැන් මේක එක සීමාවක් වෙනවනේද උච්චම අවස්ථාවකට. එහෙම වුණාට පස්සේ මොකද්ද වෙන්නේ මේක? දැන් මේක තමයි දැන් තියෙන්නේ. මේක තමයි අරුබුදේ. එක දවසක් ගෑස් යනවා නැති වෙනවා. ගෑස් නවක් ආපුවාම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තෙල් නැතුව යනවා. හෙට තෙල් ආවොත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. විදුලිය නැතුව යනවා. හෙට විදුලිය ආවොත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. දැන් මේ දැවැන්ත කඩාවැටීමක තිබෙන්නේ. ඒ නිසා ඔබ කියු පරිදිම ආණ්ඩුව එදා වේල අද කීයක් හරි හොයාගෙන අද දුවන්න උත්සාහ කරනවා. දැන් තෙල් ගබඩාවල ඩීසල් ඉවරයි. දැන් තෙල් නැව ඇවිල්ලා සඳුදා ඉඳන් තෙල් නැව බා ගන්න විදියක් නැහැ. ඒක ඩොලර් මිලියන 50ක් කොහෙන් හරි හොයලා තෙල් නැව බාන්න උත්සාහ කරනවා. ඊළඟ නැවට මොකද වෙන්නේ? එහෙම කල්පනා කරන්න. හැබැයි එහෙම දැක්මක් නැතුව එදා වේලට උස්. ඒ නිසා දැන් අපේ රටේ ආර්ථිකය උච්චතම අවස්ථාවකට ඇවිල්ලා තිබෙනවා. මේකේ තව සිදුවිය හැකි තීරණාත්මක අවස්ථා 3ක් තිබෙනවා. එක අපිට ණය වාරිකයක් ගෙවා ගන්න බැරි වෙන තත්ත්වයක් ඇතිවීම. අපිට ජුනි මාසේ ඩොලර් බිලියනයක ඩොලර් මිලියන 1000ක ISB එකක් කල්පිරෙන්න තියෙනවා. ඒ ගෙවා ගැනීමට හැකියාව තිබේද කියන සැකය මතුවී තිබෙනවා. ණය ගෙවා ගන්න බැරි වුණොත් බංකොලොත්කාරී තත්ත්වයක් ඇති වෙනවා. දෙවැනි එක අපේ බැංකු පද්ධතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නේ නැති තත්ත්වයක් ආවොත් අපේ LC ප්‍රතික්ෂේප කරන තත්ත්වය. අපේ LC හරහා අන්තර්ජාතික භාණ්ඩ වෙළඳාම සිදු නොවන තත්ත්වයක් ඇති වුණොත් අපේ මුළුමනින්ම විදේශ වෙළඳාම නතර වෙනවා. හතරවෙනි එක දැන් නිකන් නේද තෙල් පෝලිං ගෙයිලා හරි එනවනේ ඉඳ හිට හරි තෙල් නැවක්. ඉඳ හිට හරි තෙල් නැවක් ගේන ගන්න බැරුණොත් මුළු රටම අකර්මණ්‍ය වෙනවා. එනිසා අවසාන වශයෙන් ඉතුරු වෙලා තියෙන මේ කරුණු තුන විතරයි. ණයක් ගෙවා ගන්න බැරි වීම, රට අසාදු ලේඛනට ඇතුල් වීම. LC විවෘත කර LC එකක් පිළින ගැනීම තත්ත්වය ඇතුලේ රටේ ජාත්‍යන්තර වෙළඳාම නතර වීම. තෙල් මේ විදිහට ගේන්න බැරි තත්ත්වයක් ඇති වෙලා මුළුමනින්ම රටේ ආර්ථික කර්මන්නේ වීම. මෙන්න මේ කරුණු තුන තමයි ඉතුරු වෙලා තිබෙන්නේ සිදු වෙන්නේ. මේ කරුණු තුන හැර ඉතුරු ඔක්කොම සිද්ධ වෙනවා. භාණ්ඩ හිග ඇති වෙනවා, පෝලිං ඇති වෙනවා, භාණ්ඩ මිලියල යනවා, ඩොලරයට සාපේක්ෂ රුපියල කඩා වැටෙනවා නේද? ගොවිතැන සඳහා පොහොර නැතුව යනවා. මේ සියල්ල සිද්ධ වෙනවා. තීරණාත්මක සන්නාර කරුණු තුන තමයි අවසානයේ සිදුවේ හැකිදී. ඒ නිසා මා හිතනවා ජනාධිපති මේ පවුලට අපි කියන්නේ මේ රටේ ජනතාවත් මේ රටත් තමන්ගේ පුද්ගලික දීපලක් හැටියට මේ පවුලට ලියලා දීලා නැහැ. නේද? එනිසා ඔවුන් අද මේ රටේ ජනතාවගේ හඬට ඔහුන් කන් දීලා යම් යෝජනාවලියක් රට ඉදිරිපත් කළ යුතුයි. මේන් විසඳුම් සොයා ගැනීම මාව. අද ජනතාව බය වෙලා ඉන්නේ හිට මොකක් වෙයිද? සමහර බැංකු ශාස්ත්‍රය වැඩ කරන අය අපිට මතකයි ලිබියාවේදී. ලිබියාවේ කඩා වැටෙනකොට බැංකු වැහුවා. අද බොහෝ පුද්ගලික බැංකු සමාගම් වල වැඩ කරන කට්ටිය අපෙන් කතා කරලා කියනවා. අපේ බැංකුව වහලා දා ඉද්දන්නේ. අපේ බැංකුව බැහුවොත් අපේ ආර්ථිකයට අපිට මොකක් වෙයිද? එයාට මොකක් වෙයිද කියලා යහනවා. මොකද ලිබියාවේ මේ වගේ තත්ත්වෙත් බැංකු පද්ධතිය වැහුණා. හරිද? මොකද මේ ඩොලරයේ කඩා වැටීම බැංකු විශාල ප්‍රමාණයක් LC ඕපන් කරලා තිබෙනවා. ඒ තිබෙන රේට් එකට අනුව LC ඕපන් කරලා තිබෙන්නේ. හිටිය 260ට යනකොට ඔවුන්ට විශාල අලාභයක් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙතන තව සැකයක් තිබෙනවා.
ඔයගොල්ලන්ට මතක ඇති කළු සල්ලි සුදු කිරීමේ පනත සම්මත කරා. මේ කළු සල්ලි සුදු කිරීමට අවස්ථාව ලබා දුන්නේ මාස 6යි. ඒ මාස 6 ඉවර වෙනවා මේ මාර්තු මාසේ 31 වෙනිදාට. එහෙනම් තව තියෙන්නේ අද 10 11 නේ. තව දින 20යි තියෙන්නේ. මේ දින 20න් පසුව කළු සල්ලි සුදු කිරීමේ පනත අවසන්. දැන් අපිට සාධාරණ සැකයක් තිබෙනවා මේ ඩොලරය අත්හැරී විදේශගතව ඒගොල්ලන්ගේ සංගවලා තිබෙන ඩොලර් අර පනත උපයෝග කරගෙන ගෙන්නා ගැනීම සීමාව ඉක්මවා යන නිසාද කියලා. මොකද වුන් සංගවා තිබෙන ඩොලර් මිලියන 100ක් ගෙනාවොත් රුපියල් වලින් වුන්ට ලැබෙනවා නේද රුපියල් 60කින් වැඩි වුණාම 160ක් රුපියල් මිලියන 6000 ඒක රුපියල් බිලියන 6ක් ලොකු ගාණක්. හරි සමහර ලොකු කෝපරේට් සමාගම් අවුරුද්දකටම ලාභයක උපයලා නැහැ. දවසින් මේක උපයන්න පුළුවන්. පහුගිය කාලේ මේ විදිහටම කළු ව්‍යාපාර ගෙනිච්චා. 203 මේක හිර කරගෙන තිබුණා. 250ට මාකට් එකේ ගියා. ඉතින් සමහර ආනයන සමාගම් භාණ්ඩ අපනයන සමාගම් භාණ්ඩ අපනයන කළා ඩොලර් ලැබෙන සමාගම්. ඒගොල්ලන් ලැබෙන ඩොලර් එළිය වික්කා 250ට 260ට. ඔවුන්ට මුළු කර්මාන්තයකට වඩා ලාභ වුණා ඒක. ඊට පස්සේ ඒ සමාගම් වලට අපනයන භාණ්ඩ අමුද්‍රව්‍ය ආනයන කරන්න ඕන වුණාම බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යාංශ හැටියට බැංකුවලට කියන එයාගේ එල්සි එක ඕපන් කරන්න කියලා. එයාට එල්සි එක ඕපන් කළා තියෙන 203ට එයාගේ එන ඩොලර් 250ට විකුණනවා. වෙන බිස්නස් එකක් ඕනේ නැහැ. එහෙම බිලියන ගණන් උපයෝගය ඉන්නවා. හරිද? ඒ නිසා මේ ආර්ථික ඇතුළේ එවැනි කළු අයථා මුදල් ලිපීමේ ක්‍රියාමාර්ග දියත් වුණා. ඒ නිසා අදත් අපිට සාධාරණ සැකයක් තිබෙනවා. මේ කළු සල්ලි සුදු කිරීමේ පනත කාලයේ මේ මාර්තු මාසේ 31 වෙනිදා අහුස් වෙන නිසා ඊට කලින් තමන්ගේ මුදල් කැඳවීම සඳහා මේ ඩොලරය පාවෙන්න අත්තරියාද කියන සාධාරණ සැකය දැන් අපි ඉස්සරහ තිබෙනවා.